සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන මෙලව ජීවිතයේ යහපත් කරගෙන පරලොව ජීවිතයේ සුගතිගාමී කරගෙන බලාපොරොත්තු වෙන බෝධිය ඒ උතුම් නිවන වහවහ මුදුන්පත් කර ගැනීම සඳහා සියලුම දානයන් අභිභවනය කළ ධර්ම දානමය කුසල කර්මයේ සිද්ධ කරලා රැස් කරගන්න උදාාරතර වූ පුණ්‍ය ධර්මයත් ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගන්න ඒ මහානුභාව සම්පන්න කුසලයත් ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සඳහන් වන
තවත් උතුම් ගාථා රතනයන් දෙකක්. මේ ගාථා රතනයන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ අනාථපිණ්ඩික සිටුතුමාගේ බෑනට. මොන හේතුවක් නිසා දේශනා කළාද? ඔහු විසින් පෙර සංසාරේ කරගත්ත වැරදි ප්‍රාර්ථනාවක් සතර අපායට මඟ පාදන නිසා ඒ කරුණ තහවුරු කරමින් භයානක බව දක්වමින් තමයි මේ ගාථා රතනයන් දෙක දේශනා කොට වදාළේ. චත්තාරි ථානානි නරෝ පමත්තු ආපජ්ජති පරදා රූප සේවී අපුඤ්ඤ ලාභං න නිකාම සෙය්‍යං නින්දං තතියං නිරයං චතුත්තං. මේක තමයි පළවෙනි ගාථාව. පළවෙනි ගාථාවේ තේරුම චත්තාරි ඨානි නරෝ පමත්තු. අකුසලයේ යෙදෙන පුජ්‍යලයා විශේෂයෙන් කාරණා හතරකින් මේ සංසාරේ පරාජයට පත් වෙනවා. මෙතන අකුසලයේ කියලා කියන්නේ මේ කතා කරන්නේ පරදාර සේවනය ගැන. විශේෂයෙන් පරදාර සේවනයේ යෙදෙන පුජ්‍යලයා කරුණු හතරකින් පරදිනවා කියලා මේ සඳහන් කරන්නේ චත්තාරි ඨානි. මොනවද කරුණු හතර? ආපජ්ජති පරදාරූප සේවි. පරදාර සේවනයේ නිසා තමයි ඒ කරුණු හතරට මූණ පාන්න සිද්ධ වෙන්නේ. කරුණු හතර සඳහන් කරනවා අපුඤ්ඤ ලාභං න නිකාම සෙය්‍යං. සඳහන් කරනවා අකුසල් ලැබෙනවා. පරදාර සේවනයෙන් අකුසල් සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කළා මේ නිନ୍ଦ අඩු වෙනවා. ඒක තමයි මෙතන සඳහන් කරලා තියෙන නිකාම සෙය්‍යං. නිନ୍ଦ අඩුයි. තුන්වෙනි කාරණාව නිന്ദා සහගත පුද්ගලයෙක් බවට පත් වෙනවා. හතරවෙනි කාරණාව නිරයේ උපදින්න සිද්ධ වෙනවා. පළවෙනි ගාථාවෙන් ওই කාරණාව සඳහන් කරනවා. දෙවෙනි ගාථාවේ සඳහන් කරනවා අපුඤ්ඤ ලාභෝච ගතිච පාපිකා බීතස්ස බීතාය රතිච තෝකිකා රාජාච දණ්ඩං ගරුකං පනීති තස්මා නරු පරදාරං නසේවි. සඳහන් කරනවා අපුඤ්ඤ ලාභෝච ගතිච පාපිකා. අපුඤ්ඤ තමයි ලැබෙන්නේ. අපුඤ්ඤ කියලා කියන්නේ පුඤ්ඤවලට ප්‍රතිවිරුද්ධයි. අපුඤ්ඤ කියලා කියන්නේ අකුසල්. අපුඤ්ඤ ලාභෝච ගතිච පාපිකා. මේ අකුසලයේ නිසා අකුසල් සහිත තැන්වල දුක් විඳින්න සිද්ධ වෙන තැන්වල උපදින්න වෙනවා. බීතස්ස බීතාය රතිච තෝකිකා. බීතස්ස බීතාය සඳහන් කරනවා මේ වැරදි කාමසේවනයේ යෙදෙන පුජ්‍යලයට කාම සුවය හරිහැටි භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ කියලා. ඒකයි සඳහන් කළේ බීතස්ස බීතාය රතිච තෝකිකා. ඒ නිතරම බයෙන් ඉන්නේ. ඊළඟට සඳහන් කළා රාජාච දණ්ඩං ගරුකං පනීති. රජුගේ දඬුවමට භාජනය වෙන්න සිද්ධ වෙනවා. තස්මා නරු ආන් ඒ නිසා මිනිසුනි පරදාරං නසේවි. පරදාර සේවනය කරන්න එපා. පරදාරං නසේවති. මේක තමයි ගාථා රතනයන්ගේ සරල තේරුම. එතකොට මම සඳහන් කළානේ අනාථපිණ්ඩික සිටුතුමාගේ බෑණනුවන්ට තමයි මේ ගාථාව දේශනා කළේ කියලා. සිටුතුමාගේ බෑණනුවන්ගේ නම කේම. කේම කියන්නේ සිටුවරයෙක්. කේම සිටුවරයා දකින්න ඕනෑම කෙනෙක් වසඟ කරගන්න පුළුවන් තරම් ඊටාම ලස්සන රූපයක් තිබ්බ කෙනෙක්. ආන්ගේ ලස්සන රූපය නිසාම අන්‍ය වූ කාන්තාවන් ඔහු දැක්කහම ඒ කාන්තාවන්ට ඔහු සමග කායික ඇසුරක් පවත්වන්න පුදුම විදිහේ හැඟීමක් ඇති වෙනවා.
ලොකු කැමැත්තක් ඇති වෙනවා ඒකට. තමන් කවුද කියන තරාතිරම ඒ වෙලාවට අමතක වෙනවා. ඊටාම සිල්වත් කාන්තාවක් වෙන්න පුළුවන්. ලැජ්ජා බය සහිතව හැදිච්ච පති භක්තියෙන් යුක්ත තැනැත්තියක් වෙන්න පුළුවන්. නමුත් කේම දැක්කහම ඒ සියල්ල ඇයට අමතක වෙනවා. අන්‍ය පුරුෂයන් දැක්කහම එහෙම හැඟීම් පහළ වෙන්නේ නැහැ. ඒ තරම්ම හික්මුණ සංවර වුණ තැනැත්තියන්. නමුත් කේම දැක්කහම ඒ සියල්ලම අමතක වෙනවා. ඉතින් කේමත් පරදාර සේවනයේට බොහොම ලොල් වෙච්ච කෙනෙක්. ඉතින් මේ කාන්තාවන්ගේ කැමැත්තයි කේමගේ ලොල් බවයි හේතු වෙලා කේම නිරන්තරයෙන් පරදාර සේවනයේට ඇබ්බැහි වෙලා කටයුතු කරනවා. ඉතින් එක දවසක් රාත්‍රියේ මේ පරදාර සේවනයේ සඳහා හැසිරෙනකොට රාජපුරුෂයන්ට අහු වෙනවා. රාජපුරුෂෝ අරගෙන යනවා රජ්ජුරුව ගාවට. ඉතින් තොරතුරු හොයලා බලහම මහසිටුතුමාගේ බෑනා. ඉතින් රජුරෝ කල්පනා කරනවා මොහුට මන් දඬුවම් නියම කළොත් ඒක මහ සිටුතුමාට කරන අපහාසයක් වෙනවා. ඒ හින්දා මොකවත්ම නොකිය නිදහස් කරනවා. දෙවනි වර තුන්වෙනි වරත් රාජපුරුෂයන්ට වරින් වර ඔහු අහු වෙනවා. ඉතින් මේ කිසිම අවස්ථාවක රජුරෝ කේමට දඬුවම් කළේ නැහැ. ඒ කේම ගැන හිතලා නෙමෙයි සිටුතුමා ගැන හිතලා. ඉතින් මෙහෙම යනකොට සිටුතුමාට ආරංචි වුණා මොහු මේ වාගේ වැඩවල නිරත වෙනවා. අන්තිමට රාජපුරුෂයන්ටත් අහුවෙලා රජු ගාවටත් පමුණුවලා තියෙනවා. රජුත් මම ගැන හිතලා මොහුට දඬුවම් කරන එක නතර කරලා තියෙනවා. හැබැයි කේම කියලා කියන්නේ ඊටාම කීකරු කෙනෙක්. මේ වාගේ වැඩවල යෙදිලා හිටියට හරිම කීකරුයි. සිටුතුමාට දරුවෙක් වගේ. සිටුතුමා යමක් කිව්වොත් කවදාවත් ඒක මග අරින්නේ නැහැ. ඒ නිසා සිටුතුමා කේමට දවසක් සඳහන් කළා යම් බුදුරජාණන් වහන්සේ ගාවට කියලා. කේම කැමති වුණා. කේම බුදුරජාණන් වහන්සේ ගාවට එක්ක ගිහිල්ලා සිටුතුමා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි මේ මගේ බෑනා. නමුත් මෙයා මෙහෙම චරිතයක් තියෙන කෙනෙක්. ස්වාමීනි අවවාද කරලා මොහුට එහි තියෙන භයානකත්වය කියලා දෙන්න කියලා. ආන් එදා කේමට ඒ බව විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා රතනයන් දෙක තමයි අපි අර මුලින් සාකච්ඡා කරන්න යෙදුනේ මාතෘකාවේ හැටියට. එහෙනම් අපි දැන් ධර්ම කාරණාව ටිකක් සාකච්ඡා කරමු. මෙතනදී අපි තවත් කරුණක් සාකච්ඡා කරන්න ඕනේ මේ පින් කරලා කරන ප්‍රාර්ථනාව සම්මාදිට්ඨික ප්‍රාර්ථනාවක් වෙන්නත් පුළුවන්. මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනාවක් වෙන්නත් පුළුවන්. හැබැයි සම්මාදිට්ඨික ප්‍රාර්ථනාවක් කළත් මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනාවක් කළත් ඔය දෙකම විපාක දෙනවා. කේමට වෙලා තියෙනෙත් එහෙම වැඩක්. දැන් කේම දැක්කහම ඕනෑම සිල්වත් කාන්තාවකට තමන්ගේ තරාතිරම අමතක වෙනවනේ. ඒකට හේතුව තමයි කේම සංසාරේ කරගෙන තියෙන මිසදිටු ප්‍රාර්ථනාවක්. ඒක අපායට යන ප්‍රාර්ථනාවක් මිසක් සුගතියට යන ප්‍රාර්ථනාවක් නෙමෙයි. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා විශාල චෛත්‍යයක් හැදුවා. එක ධාතුන් වහන්සේ නමයිනේ වැඩ ඉන්නේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ. ඉතින් දෙවියෝයි මිනිස්සුයි එකතු වෙලා තමයි සෑය හදන්නේ. දෙවියෝයි මිනිස්සුයි එකතු වෙලාම තමයි සෑය වඳින්නේ. දෙගොල්ලන්ටම තියෙන එක සෑයයි. තනිකරම රත්තරන් ගඩොල් වලින් තමයි නිමා කරලා තියෙන්නේ. ඒ කාලෙත් කේම ඉසුරුමත් පුද්ගලයෙක් ඒ කාලෙත් ඉපදිලා ඉඳලා තියෙනවා. කොඩි දෙකක්. කොඩි කිව්වට පතාක කියලා කියන්නේ කොඩි වලට වඩා ලොකුයි. සමහර වෙලාවට අපි පතාක කියලා කියනවා අර කණුවක දිගට දාන කොඩියට. නමුත් තවත් පතාක කියලා කියනවා අපි ඒ දැකලා තියෙනවා මුළු 3ක් තියෙන කොඩි තියෙනවා. සමහර කොඩි අග්ගිස්ස හීන් වෙලා අපි මේ ලීයට හිටවන ප්‍රදේශයේ අර වගේම ලොකුයි. කෙරවල් 3ක් තියෙනවා. ඒවටත් පතාක කියලා කියනවා. ඉතින් මේ වගේ පතාක දෙකක් රන් නූල් වලින් අලංකාර කරලා බොහොම ලස්සන කරලා තමයි මේ පතාක දෙක චෛත්‍යයට පූජා කරලා තියෙන්නේ. ඒ පූජා කරලා මොහු කරපු ප්‍රාර්ථනාව තමයි තමන්ගේ ලේ නෑයු සහ පවුලේ අනික් අය. ලේදර
කාන්තාව සහ පවුලේ කියහම තමන්ගේ සහෝදර සහෝදරියෝ ආදී කාන්තාවන් හැර අන්‍ය කාන්තාවන්ට තමන් දැක්කහම තමන් සමග කායික සම්භෝගයක් ගොඩනගා ගන්න හැඟීමක් ඇති වෙන්න ඕනේ. ඕක තමයි ප්‍රාර්ථනාව. ඉතින් මේ ප්‍රාර්ථනාව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ ප්‍රාර්ථනාව කොහාටද? නිරේට. ඉතින් ඒ වාගේ මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා තව ධර්මයේ පෙන්නලා තියෙනවා අපිට. අපේ පින්නතුන් අහලා ඇති ස්වර්ණ තිලක ගැන. ස්වර්ණ තිලක මොනවද ප්‍රාර්ථනා කළේ? ඇය කරපු ප්‍රාර්ථනාව තමයි ඊටාම ලස්සන රූපයක් මට ලැබෙන්න ඕනේ. මගේ රූපය දකින්න පිරිමින්ට පිස්සු හැදෙන්න ඕනේ කියලා. ඉතින් ඒකම වුණා. අන්තිමට ස්වර්ණ තිලක මිනිස්සු විසින්ම ගහලා මැරුවා. ඇයි පෞල් පදනම් සම්පූර්ණ අවුල් වෙලා දෙදරලා යන්න ගත්තා. ඉතින් ගහලා මැරුවා ස්වර්ණ තිලකව. අපේ චද්දන්ත ජාතක කතාවේ සඳහන් කරනවා චද්දන්ත රජුරුවන්ගේ චද්දන්ත රජුරුව කියලා කියන ඇතෙක්. චද්දන්ත හස්තියා. චද්දන්ත හස්තියාට මහා සුභද්‍රයි චූල සුභද්‍රයි කියලා බිරින්දෑවරු දෙන්නෙක් ඉන්නවා ඇතින්නියෝ. ඉතින් චූල සුභද්‍රා පස්සේ කාලේ කල්පනා කළා මහා සුභද්‍රට තමයි යත් රජු වැඩියෙන් ආදරේ තියෙන්නේ. මේ ඇයට හැඟෙන දෙයක් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් සැක සහිතව බලන්න පටන් ගත්තොත් අපිට ඒකටමනේ කරුණු පේන්නේ. Tamanට සලකන්නේ නැහැ කියලාම තමයි හිතෙන්නේ. එයි අපේ හිතේ තියෙන ස්වභාවයත් එක්ක. ඉතින් දැන් චූල සුභද්‍රාවටත් හිතෙනවා මට වඩා මහා සුභද්‍රට සලකනවා කියලා. ඒ නිසා එක දවසක් පසේ බුදුරජාණන් වහන්සේලාට පළතුරු පූජා කරලා ඒ ඇතින්න ප්‍රාර්ථනාවක් කරනවා මම ඉක්මනට මැරෙන්න ඕනේ. මැරිලා මදුරට රජුරුවන්ගේ දේවියගේ කුසේ උපදින්න ඕනේ. ඇගේ කුසේ ඉපදිලා දැරියක් හැටියට මනුලොවට ආවට පස්සේ තරුණ වයසේදී බොහොම ප්‍රතාපවත් රජෙක් එක්ක විවාහ වෙන්න ලැබෙන්න ඕනේ. පස්සේ ඔහු කැමති කරවාගෙන මේ ඇත් රජු මරන්න ලැබෙන්න ඕනේ. ඒක ඇගේ ප්‍රාර්ථනාව. ඉතින් ඇය පළතුරු පූජා කරලා ප්‍රාර්ථනා කළා නොකනෝ බීඳලා මැරෙනවා. ඒ විදිහටම ප්‍රාර්ථනාව සම්පූර්ණ වෙලා අන්තිමට ඇත් රජු මරවනවා. ඉතින් අන්තිමට ඇත් රජු සෝනුත්තර වැද්දාගෙන් අහනවා මේ මොකටද මම මරන්න කිව්වේ? කවුද මරන්න කිව්වේ? අනේ ස්වාමිනිය අහවල් රජදේවියයි සඳහන් කළේ. ඇයට ඔබ වහන්සේගේ දල අවශ්‍යයි කියලා කිව්වා. ආභරණ හදාගන්න. අහවල් රජුරුවන්ගේ දේවියයි කියලා කියහම ඇත් රජු දැනගන්නවා මේ අහවලාමයි ඇයට මගේ දල අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නම් රැස් විහිදෙන දල තව මෙහි තියෙන බව ඇය දන්නවා. එයින් දෙකක් ගේන්න කියන්න තිබ්බනේ. ඇයට ඕනේ මාව මරා ගන්නමයි. ඉතින් ඇතා විසින්ම දල දෙකක් කපලා ඇතා විසින්ම දල දෙක සෝනුත්තරට ඔසවලා දීලා පිරිත් කියලා සෝනුත්තරට ආරක්ෂාව හදලා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ආපු ගමන දවස් 7න් යන්න අවස්ථාව හදලා දීලා අන්තිමට සඳහන් කළා ඇයට ගිහිල්ලා කියන්නේ ඇත් රජු මැරුණා කියන්නේ දල දෙක ඇයට පූජා කළා කියන්නේ. ඉතින් මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනාවක් නිසා කාලාන්තරයක් නිරේ යන්න කර්ම රැස් කරගත්තා. ඒ වාගේ අපි පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරනකොට සිහිය ප්‍රඥාව සහිතව මේ ප්‍රාර්ථනා ගොනු කරන්නත් ඕනේ. සෑම ප්‍රාර්ථනාවක්ම විපාක දෙනවා. සිහිය ප්‍රඥාව ඇතුව ප්‍රාර්ථනා ගොනු කරන්න ඕනේ. එතකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි පෞකාර ප්‍රාර්ථනා විපාක දෙන්නේ? පින්කම කරලා ඉවරයිනේ. දැන් කුසලයේ මට ලැබිලායි තියෙන්නේ. අපි කියමුකෝ උදාහරණයක් මෙහෙම. කොමන හරි කටයුත්තකින් අපිට දැන් සල්ලි ලැබිලායි තියෙන්නේ. දැන් මුදල් මගේ ළඟ තියෙනවා. දැන් මට මේ මුදල් වලින් හොඳ වැඩ කරන්නත් පුළුවන්. නරක වැඩ කරන්නත් පුළුවන්. මොකද මුදල මං ගාව තියෙන්නේ. ආන් ඒ වගේ පින්කම කරලා ඉවර වුණාට පස්සේ මට පින ලැබිලායි තියෙන්නේ. දැන් ඒ කුසල මහිමෙන් මට හොඳ දෙයක් හෝ නරක දෙයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒක විපාක දෙනවා. එන්න සම්මා දිට්ඨික ප්‍රාර්ථනාවක් හැම වෙලාවෙම ගොනු කරන්න ඕනේ.
එතකොට මේ ගාථාරත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පරදාර සේවනයේ යෙදෙන පුජ්‍යලයාට බලපාන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. චත්තාරි ඨානානි නරෝ පමත්තු. පළවෙනි කාරණාව මොකද්ද සඳහන් කළේ? අකුසල් ලැබෙනවා. පරදාර සේවනයේ සුළුපටු නෑ බරපතල අකුසලයක්. එතකොට කොහොමද පරදාර සේවනයක් හරියටම සම්පූර්ණ වෙන්නේ? අපේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුල කාන්තාව 20ක් දේශනා කරලා තියෙනවා. කාන්තාව වර්ග 20ක් දේශනා කරලා තියෙනවා. ඒ කාන්තාවන්ගෙන් සමහර කාන්තාවත් සමග කායික ඇසුරක් පැවැත්වුවොත් කාන්තාවට කර්මය රැස් වෙන්නේ නැහැ කියන්නේ කර්මපතයක් රැස් වෙන්නේ නැහැ. නමුත් පිරිමි කෙනාට කර්මපතයක් රැස් වෙනවා. උදාහරණයක් හැටියට අවිවාහක කාන්තාවක් සමග අවිවාහක වූ පිරිමියෙක් කායික ඇසුරක් පැවැත්වුවොත් ඒ පිරිමියාට කර්මපතය සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ නිරේ උපදින්න සිද්ධ වෙනවා. නමුත් කාන්තාවට කර්මපතයක් වෙන්නේ නැහැ. නමුත් ඇයටත් කර්මයක් තියෙනවා. ඇය ඒකාන්තයෙන් ඍජුව නිරේ උපද්දවනවා කියන කාරණාවක් සඳහන් කරන්නේ නැහැ. හැබැයි වෙනම බලපාන හේතු තියෙනවා. පළවෙනිම මිත්‍රද්‍රෝහී කර්මය තියෙනවා. අම්මට තාත්තට එරෙහි වුණා කියන එක. මිත්‍රද්‍රෝහී කර්මයක් සංසාරයේ අති භයානක අකුසලයක්. නිරේ උපද්දවන්නේ නැති වුණාට අපිට ඉතින් ওই සංසාරේ භයානක රෝග උදාහරණයක් හැටියට පිළිකා වගේ දේවල් මිත්‍රද්‍රෝහී කර්මයේ තවත් ප්‍රතිඵලයක් හැටියට තමයි පෙන්වලා තියෙන්නේ. මොකද සත්පුරුෂයන්ට එරෙහි වෙන එක මිත්‍රද්‍රෝහී කර්මය. ඉතින් එතකොට සංසාරේදී සඳහන් කරනවා මේ අපේ ශරීරයේ වැඩෙන සෛල අපට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා කියලා. පිළිකාවක් කියලා කියන්නේ එහෙම එකක්. අපට නොගැලපෙන සෛලයක් එකක් හැදිලා ඒක බොහොම වේගින් පැතිරෙන්න ගන්නවා. ඒතර හොඳ පැත්තට නෙමෙයි පැතිරෙන්නේ වැරදි පැත්තට. ඉතින් ඒ වාගේ කරුණු උදාහරණයට දක්වන්න පුළුවන් මේ කර්මපතේ මිත්‍රද්‍රෝහී කර්මය කොහොමද වෙන්නේ? ඉතින් මේ විදිහට කාන්තාව 20කින් 8ක් පිළිබඳව වෙනම සඳහන් කරලා තියෙනවා 12ක් පිළිබඳව වෙනම සඳහන් කරලා තියෙනවා. කුමන කාන්තාවට කර්මපතේ සම්පූර්ණ වෙනවද? කුමන කාන්තාව කර්මපතේ සම්පූර්ණ කරගන්නේ නැද්ද? කියන කාරණාවල් දීර්ඝව සාකච්ඡා කරන්න විස්තර කරලා තියෙනවා. සමහර දේශනාවල් වල නම් ඒ කරුණු සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි පිරිමි කෙනාට කොහොම වුණත් පිරිමි කෙනාට කර්මපතේම සම්පූර්ණ වෙනවා. ආන් ඒ නිසා අකුසල් රැස් වෙන කාරණාවක්. දෙවැනියට සඳහන් කළා නිନ୍ଦ නැතුව යනවා කියලා. දැන් ඒතර පරදාර සේවනයේ යෙදෙන යම් පුජ්‍යලයක් ඉන්නවා නම් අපි මේකට කියන්නේ රාත්‍රී වීති සංචාරය කියලානේ. නැත්නම් අවේලාවේ වීති සංචාරය. රැයට නිින්දක් නැහැ. එහෙ මෙහෙ ඇවිද මේ අවශ්‍ය දේවල් වලට කරුණු සපේ ඉන්නවා. එහෙනම් රැයට නිින්දක් නැහැ. අනිත් කාරණාව සඳහන් කළා නිතර නින්දාවට බඳුන් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයිද මේ කාරණා මිනිස්සු දැනගත්තාම මිනිස්සු තන තන කතා කරනවා. තන තන කියනවා. නින්දා කරනවා. අපහාස කරනවා. දරුවන්ටත් දොස් කියනවා. අනාරක්ෂිත පුද්ගලයෙක් බවටත් පත් වෙනවා. අවසාන වශයෙන් සඳහන් කළා හතරවෙනි කාරණාව ඒ සියල්ලගේ අවසානයේ නිරයේ උපදිනවා. නිරයේ ඉපදුනහම අති දීර්ඝ කාලයක් ඒ නිරාදුකට මූණ දෙන්න සිද්ධ වෙනවා. දැන් මෙලව ලැබෙන නින්දක් නැතිකම, හරි නින්දක් නැතිකම, එතකොට නින්දා සහගත බව මේ ආදී සියල්ලට වඩා භයානකයි නිරයේ ඉපදිනවා කියන කාරණාව. නින්ද නැත්තේත් නින්දාව ලැබෙන්නේත් මෙලව ජීවත් වෙනකන් විතරයි. ඒක සමහරට අවුරුදු 50ක් 60ක් 70ක් වෙන්න පුළුවන්. නමුත් නිරයේ ඉපදුනහම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිමක් නැති මහ දුක්ඛන්දරාවල් විඳින්න සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් ධර්මයේ අහලා තියෙනවා කටු ඉඹුල් නිරයේ පිළිබඳව. අපි හැමෝම දන්න නිතර කතා කරන කාරණාව. කටු ඉඹුලේ යනවා කියන එක. ඉතින් කටු ඉඹුල් නිරයේ පිළිබඳව ධර්මයේ වෙනම පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා. ගව් ගානක් උසයි. ඉඹුල් ගහ.
තනිකරම ගිනි අරගෙන රතුම රතු පාටයි. අඟල් 16ක් විතර කටුවක් දිගයි කියලා සඳහන් කරනවා. ඒ කටුව කෙළවරින් ටිකක් නැමිලා තමයි තියෙන්නේ. අඟල් 16ක් විතර දිගයි කෙරවලින් නැමිලා තියෙනවා. ඒ කටු තනිකරම ගිනි අරගෙන යකඩ කූරු වාගේ රතුම රතු පාට තියෙනවා. ඉතින් යමපල්ලෝ ගිනි ගත්ත යකඩ පොළු ගෙනල්ලා පල්ලෙහින් පහර දෙනව නගින්න කියලා. ගහ දැක්කහම නගින්න හිතෙන්නේ නැහැ. අඹ දැල්ලක් වාගේ ලේම ලේ පාටයි. කටුත් එහෙමයි. දිලිසෙනවා. ඉතින් නගින්න හිතෙන්නේ නැහැ කොහොමද? නමුත් ඉතින් පහර දෙනකොට නගින්න නැතුව කරන්න දෙයක්වත් නැහැ. නගින එක දුකයි කියලා හිතෙනවනේ මේ ගහ දැක්කහම. මේකට නැංගොත් නම් මොනවා වෙයිද? නමුත් ඊට වඩා වේදනාවට පහර දෙනවා. එතකොට ඒ පහර කෑමෙන් ගුටි කණ්ඩ නගින එක හොඳයි කියලා හිතෙනවා. එතකොට ගොඩ වෙනකොට ඉස්මුදෙනින් ඇනිච්චාම කටු නමුත් අපි නගින්න ඕනේ. එතකොට කඩාගෙන කටුව ඔළුව ඇතුළට බහිනවා. ඔළුව ඇතුළට බහැලා ඉරාගෙන කටුව පල්ලෙහාට නලල දිහාට වාගේ ආවට පස්සේ ඉස්මුදෙනේ ආයේ තුවාල වෙච්ච තැනක් කටු වෙනිච්ච තැනක් මුකුත් නැහැ. හැබැයි ඊළඟ කටුව ඉස්මුදෙනට හේතු වෙලයි තියෙන තව මොහොතින් ඒක ඇනෙනවා. ඉතින් ඒ වගේ මැරෙන්නේ නැනේ නිරේ. කර්මය ඉවර වෙන තාක්කල් විඳවනවා. මොන තරම් දරුණු වේදනාවක් තිබුණත් මැරෙන්නේ නැහැ. මැරුණොත් එතනම ඇහිපිල්ලම් ගහන්න කලින් නැවත උපදිනවා. ඉතින් දැන් මොහු උහෙලට නගිනවා අර කටුව කඩාගෙන ඉස්මුදුනේ ඇනිච් එක නලල දිහාට එනකොට තව එකක් ඇනෙනවා. ඒක නහය දිහාට එනකොට තව එකක් ඇනෙනවා. ඒක කට දිහාට පාත් වෙනකොට තව එකක් ඇනෙනවා. ඉතින් එහෙම ඇණි මුළු සර්වාංගයේම මස් ගැලවිලා එල්ලි නගිනවා. උඩ ඉන්න කෙනා බහිනවා. එයා බහිනකොටත් අර වගේ අර නගුල් කොකු වගේ කටු උඩට තියෙනවා. ඒ කටු වල වාඩි වේගෙන බහින්න ඕනේ. ඉතින් පල්ලෙහාට එල්ල බලහම කෑලි උඩ එල්ලෙනවා. නමුත් වේදනාව මිස මැරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අවුරුදු කෝටි ගාණක් මේ ගහේ නගින්නයි බහින්නයි සිද්ධ වෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා විශාල ගිනි අඟුරු වලවල්. ඒවා මේ විශාලයි කියලා කිව්වම සතපුම් ගණන් විශාලයි. තනි ක්‍රම අඟුරු වලින් පිරීලා තියෙන්නේ. අර හුලං ගහනකොට අඟුරු ගොඩක් දිලිසෙනවා වගේ බොහොම දිලිසි තියෙනවා ගිනි අඟුරු. යමපල්ලු නිරිසත්තු වෙතෙන්ට අරගෙන ඇවිල්ලා පාද දෙකෙන් අල්ලගෙන අර අපි මඩේ ඉන්නක් අනිනවා වගේ අඟුරු ගොඩේ අනිනවා. එන්නහම ඉන ගාවට එනකන් අඟුරු ගොඩේ යට යනවා. ඉනෙන් උඩ කෑල්ල කකුල් දෙකත් එක්ක උඩට ඉහළට ඉස්සිලා තියෙනවා. ඉතින් අවුරුදු 100 ගණන් 1000 ගණන් අර අඟුරු ගොඩ යට පිලිස්සෙනවා. පිලිස්සෙන වේදනාව. දැන් හිතන්නකෝ එහෙම අඟුරු ගොඩ කැන්නොත් කොහොම වේදනාවක්ද කියලා. මේ මනුස්ස ලෝකේ අඟුරු ගොඩක දාපු ගින්දර වේදනාව නෙමෙයි එතන තියෙන්නේ. මනුස්ස ලෝකේ ගින්දර වලට වඩා අති භයානක විදිහට සැරයි. අර සිතුල් පව්වේ එක කාරණාවක් සඳහන් කරනවා. එක පුද්ගලෙක් රහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා අවීචියේ ගින්දර පෙන්වන්න කියලා. ඒතර කියනවා ගින්දර පෙන්වන්න බෑ. මිගලන්තික පිළිබඳව සඳහන් තියෙන්නේ. මිගලන්තික කියන්නේ වැද්දෙක්. ඉතින් එයා පස්සේ මහාන වෙන්න හදනවා කරුමෙන් බේරෙන්න. ඒ වෙලාවේ තමයි මේ ඉල්ලීම කරන්නේ. ඒතකොට කියනවා ගින්දර පෙන්වන්න බෑ. ගිනි පුපුරක් පෙන්වන්නම් කියලා. දැන් අපි ගිනි පුපුරු කියනවා අපි දැකලා තියෙනවනේ. සඳහන් කරනවා විශාල අමු දර ගොඩක් ගෙනල්ලා ගොඩ ගහන්න කියලා. විශාල අමු දර ගොඩක්. මෙයා අමු දර ගොඩ ගහලා ගිහිල්ලා කියනවා ස්වාමීනි හරි. එහෙනම් හොඳට දර ගොඩ දිහා බලා ගන්න කියනවා. උන්වහන්සේගේ ධ්‍යාන බලයෙන් නිරයෙන් අරගත්ත ගිනි පුපුරක් අර අමු දර කඳන් ගොඩ උඩට දානවා. ගිනි පුපුර වැටෙනවත් දර ගොඩ අලු වෙනවත් දෙකම එකපාර වෙනවා. ඒකෙන් කීවා ගිනි පුපුරක් මෙච්චර සැරනම් නිරේ ගින්දර කොහොම ඇද්ද? එවන් ගිනි ගොඩේ තමයි මේ අනින්නේ. මැරෙන්නේ නැහැ නමුත් වේදනාව මනුලවට වඩා 100,000 ගුණයෙන් දැනෙනවා. එතකොට සඳහන් කළා කවුද මේ දුක් විඳින්නේ? මනුලව ඉන්න කාලේ පරදාර සේවනය කරපු අය.
සංඝාත වාගේ නිරයවල් වල සඳහන් කරනවා කාන්තාව මේ ඉනතෙක් යකඩ පොළවේ එරිලයි ඉන්නේ. ඉන දක්වා කොටස යකඩ පොළවේ ඇතුළට ගිලිලා. මේ යකඩ පොළව අඹ දැල්ල වාගේ රතුයි. ගිනියම් වෙලා. ඉතින් පිලිස්සෙනවා. නමුත් මැරෙන්නේ නැහැ. ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට හෙන පුපුරනවා වාගේ මහා සද්දයක් ඇහෙනවා. හැරිලා බලහම නැගෙනහිර පැත්තෙන් ගව් ගානක් දිග ඒ වගේම උස විශාල පර්වතයක් පෙරලි එනවා. ඉතින් අර බලාගෙන ඉන්නකොට තමන්ගේ ඉස්සරහා ඉන්න කට්ටිය යටින් පිලිස්සෙන වේදනාව අරකට තැලිලා යනවා. තැලිලා ගියාට පස්සේ කර්මය නිසා නැවත ආපහු වුන් පණ එනවා. එතකොට බටහිර පැත්තෙන් කන්දක් එනවා. ඒකටත් තැලෙනවා. ඊළඟට උතුරු පැත්තෙන් එනවා. ඊළඟට දකුණු පැත්තෙන් එනවා. සමහරලාට දෙපැත්තෙන් කඳු ඇවිල්ලා ඒකට හේතු වෙනවා. ඒකට මැද්දේ හිර වෙලා තැලෙනවා. පරදාර සේවනය කරපු කාන්තාව විඳින එක දුකක් හැටියට මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට සඳහන් කළා ඒ සියලු දුක් අවසන් කරලා මනුලව ඉපදුන කාලයක් වෙනවනම් ඔවුන් නපුංසක වෙලා ඉපදෙනවා. අවුරුදු 100 ගණන් 1000 ගණන් එහෙම ඉපදෙනවා. පණ්ඩක වෙලා උපදිනවා. මේ ආදී නොයෙක් ආසාදිත තත්වයන් ඇතුව සමාජයේ නිന്ദා අපහාස ලබ ඊට පහත් සැලකුම් ලැබමින් උප්පත්තිය ලැබෙන බව සිහිපත් කරනවා වගේම තවත් නොයෙක් කාරණා සඳහන් කරලා තියෙනවා. ඊසිදාසිගේ කතාවේ එහෙම අණ්ඩච්ඡේදනය කරපු අවස්ථා, පණුව හැදුන අවස්ථා, ලිංගේන්ද්‍රයන් කඩාගෙන කාපු අවස්ථා අර ජාතක කතාවක සඳහන් කරනවා. වැඳිරියට පුතෙක් ලැබිලා. එතකොට මේ පුතා අරගෙන ඉන්න කියනවා බලන්න වඳුරා. ඉතින් ළඟට ගෙනහිල්ලා පුතා දුන්නාම කෑ ගහද්දිම පුරුෂ ලිංගයේ කඩාගෙන වඳුර කනවා. ඉතින් මේ විදිහේ මෙලවදි විපාක දෙන කර්ම රාශියක් දේශනා කරලමින් තමයි මේ සඳහන් කළේ. අතිශයින්ම භයානක අකුසල කර්මයක් සසර අති දීර්ඝ කාලයක් නිරයෙත් මනුලවත් සතර අපායේ තවත් නොඑක ආත්මවල දුක් කන්දරාවක් භුක්ති විඳින්න තියෙන අකුසල කර්මයක් තමයි මේක. ඊළඟට සඳහන් කළා රජවරු දඬුවම් දෙන්න ගියහම දෙතිස් වදවලට භාජනය කරනවා. ඒ මනුලවදී දෙන දඬුවම්. ඉතින් මේ දෙතිස් වද පිළිබඳව ඔය බාලපඬිත ආදී සූත්‍ර දේශනාවල් වලත් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ආන් එහෙම දඬුවම් මනුලවදී ලැබෙනවා. නිරේදී මේ විදිහට දඬුවම් ලැබෙනවා. තිරිසන් ලෝකේ ඉපදිලා ඒ දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. പ്രേත ලෝකවල දුක් විඳින්න සිද්ධ වෙනවා. ආයත් මනුසාත්ම ලැබලා ශරීර අංග අහිමි වෙලා රෝගී වෙලා විරූපී වෙලා නිന്ദා අපහාස ලැබ මනුලව ජීවත් වෙන්නත් සිද්ධ වෙනවා. මේ තරම් දුක්ඛන්දරාවක් විඳින්න හේතු වෙන කාරණාවක් නම් පරදාර සේවනය කියලා කියන්නේ මේක ඔහු විසින් සේවනය කළ යුත්තක්ද කියන කාරණාව තමයි අහලා තියෙන. සඳහන් කරනවා තස්මා නරෝ පරදාරං නසේවේති. පරදාර කර්මයාගේ අකුසලයේ තරම දන්නවනම් කිසිම මිනිහෙක් පරදාර කර්මයේ කරන එකක් නැහැ කියලා දේශනා කරනවා. කාන්තාව පිළිබඳව සඳහන් කරනකොට අපේ බුදුරජාණන් වහන්සේක තැනක පැහැදිලි කළා මේ ලෝකේ පොදු දේවල් කීපයක් පිළිබඳව. මහපාර හැමෝටම පොදුයි. නානතොටුපළ හැමෝටම පොදුයි. සුරාසැල හැමෝටම පොදුයි. සමාගම් මඩුව හැමෝටම පොදුයි. ඒවා පොදු තැන්. ඊළඟට දේශනා කළා ස්ත්‍රියත් හැමෝටම පොදු වස්තුවක් කියලා. එතකොට මොන ස්ත්‍රියද හැමෝටම පොදු? සිල්වත් වෙන්න අකමැති, හික්මෙන්න අකමැති, සංවරයට අකමැති ස්ත්‍රිය හැමෝටම පොදුයි. නමුත් සිල්වත්, ගුණවත්, අකුසලයට බය, සංවර වෙච්ච ස්ත්‍රිය හැමෝටම පොදු නෑ. දුසිරිත කියන එක සිල්වත් කාන්තාවට කිලුටක්. නමුත් දුස්සීල කාන්තාවට
දුසිරිත කිලුටක් කියලා ඇය සලකන්නේ. ඇය දුසිරිතට හරි කැමතියි. ඒතර කාන්තාව පොදුයි කියලා එතන සඳහන් කළේ. ඒ නිසා එතකොට පිරිමි පාර්ශවයටත් කාන්තා පාර්ශවයටත් මේ අකුසල කර්මය සමසමව විපාක දෙන අවස්ථා පිළිබඳව විශේෂයෙන් ධර්මයේ පැහැදිලි කරලා දේශනා කළා. ඊළඟට සඳහන් කළා පින්නතුනි අපුඤ්ඤ ලාභෝච ගතිච පාපිකා බීතස්ස බීතාය රතිච තෝකිකා. මිනිස්සුන්ගේ කැමැත්ත විශේෂයෙන් මෙතන සඳහන් කරනවා මිනිස්සුන්ගේ හිත කොයි වගේද කියලා. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං. එයි මේ ව්‍යාසත්ත කියලා කියන්නේ. ව්‍යාසත්ත කියලා කියන්නේ මිනිස්සුන්ගේ හිත නිතරම Tamanට ලැබිච්ච දේවල් වල ඇලිලා තියෙනවා. ලද දේවල් වල ඇලෙනවා, නොලද දේවල් පතනවා. මේක තමයි මිනිස්සුන්ගේ හිතේ හැටි. මේක මේ පුප්ප වර්ගයේ සඳහන් වෙන වෙනම ගාථාවක තියෙන කොටසක් මේ ගාථා රත්නෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන් නිසා එකතු කරගත්තේ. එතන මේ කාරණාව දක්වන තැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මාලාකාරයෙක් මල් කඩලා රැස් කරන කෙනෙක්. මල් උයනට ගිහිල්ලා එක ගහක මල් කඩ ඉන්නකොට ඔහුට පේනවා එහා ගහේ තියෙනවා මීට වඩා ලස්සන මල්. මේ මල් නෙලන එක අත්හැරලා ඔහු එහා ගහට යනවා. නමුත් ඒ ගහේ මල් නෙලන ගමන් ඔහුට පේනවා අනික් ගහේ මල් ඊට වඩා ලස්සනයි වගේ. ඊට පස්සේ ඔහු එතෙන්ට යනවා. එතන නෙලන ගමන් අනික් ගහේ මල් තවත් ලස්සනයි කියලා හිතෙනවා. ඉතින් එහෙම දැන් මොහුගේ ආසාවේ සීමාවක් නැති නිසා මේ ගහෙන් අර ගහට ඒ ගහෙන් තව ගහකට මෙහෙම මාරු වෙවි ඉන්නකොට දන්නේම නැතුව දවල් වෙනවා. දැන් මේ ගහෙන් නෙලා ගන්න මල් දවල් වුණාට පස්සේ වැඩක් නෑනේ. ඔක්කොම පර වෙනවා. ඊළඟට දේශනා කළ භාග්‍යතුන් වහන්සේ මල් කරුවට මෙහෙම වැරදුනා වගේ මේ පංචකාම තෘෂ්ණාවෙන් බෙලිච්ච පුද්ගලයාටත් ජීවිතේ සෑහීමක් නැහැ. ඇති කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා තව රැස් කරනවා මිසක් ඒ රැස් කිරීමේ දැන්නම් මට මේ ප්‍රමාණය ඇති කියලා නතර වෙච්ච දවසක් මිනිස්සුන්ගේ ජීවිතේ ඇත්තෙම නැහැ. රට්ටපාල මහරහතන් වහන්සේ ওই කතාව මනාව පැහැදිලි කරලා කෝරව්‍ය රජුරවන්ට අනුශාසනාවක් කළා. මහරජ මිනිස්සුන්ට කවදාවත් සෑහීමක් නැහැ. එතකොට කෝරව්‍ය රජුරු අහනවා ස්වාමීනි ඇයි එහෙම කියන්නේ? මට ඕන තරම් ධන සම්පත් තියෙනවනේ. ඉතින් ඇයි සෑහීමක් නැහැ කියන්නේ? එතකොට රහතන් වහන්සේ අහනවා මහරජ ඔබට ඊටාම විශ්වාස කටයුතු පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා රජතුමනි නැගෙනහිර දිසාවේ අපිට යටත් කරගන්න පුළුවන් රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යය යටත් කරගමුද කියලා ඇහුවොත් මොකද කියන්නේ? ස්වාමීනි යටත් කරගන්නවා. එතකොට උතුරු දිසාවේ දකුණු දිසාවෙත් එහෙම රාජ්‍යයන් තියෙනවා කියලා ඇවිල්ලා කිව්වොත් ඔබ මොකද කරන්නේ? යටත් කරගන්නවා. මහරජ තවත් පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා සාගරයෙන් එහා පැත්තේ තියෙන රාජ්‍යයක් අපිට අත්පත් කරගන්න පුළුවන් කියලා. ඔබ මොකද්ද කරන්නේ? ස්වාමීනි යටත් කරනවා. එතකොට කෝරව්‍ය සාගරයෙන් මෙතනත් රජකම් කරනවා, සාගරයෙන් එතරත් රජකම් කරනවා. එතකොට දැන් ඉස්සරලා කිව්වා ස්වාමීනි මට මේ මහ රාජ්‍යයක් තියෙනවා. ඉතින් ඇයි මට මදි කියලා කියන්නේ? දැන් ඊළඟට අහපුවාම කියනවා නැගෙනහිරින් උතුරෙන් දකුණෙන් යටත් කරගන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා කියලා කීවොත් ඒවා යටත් කරනවා කියලා. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ කෝරව්‍ය රජුරුවන්ගෙන් අහනවා මහරජ දැන් ඔබ කලින් කිව්වා නේද රාජ්‍යයක් තියෙනවා ඇති කියලා. නමුත් දැන් මොකද්ද ඔබේ தত্ত্বය? මිනිස්සුන්ගේ ආසාවේ සීමාවක් නැහැ. මේ කාරණාව ගෙනල්ලා මේ ගාතාවට ගලපන තැන තමයි දැන් මිනිස්සුන්ට අර මල් නෙලන්න ගිහිල්ලා ඇති වුණෙත් නැහැ. වස්තුව හම්බ කරන්න ගිහිල්ලා ඇති වෙන්නෙත් නැහැ.
රටක් ගොඩනගන්න ගිහිල්ලා ඇති වෙන්නෙත් නැහැ. ආන් ඒ වාගේ තමයි මේ ලෝකේ සිල්වත් ගුණවත් නැති මිනිස්සුන්ට මේ පංචකාමී කවදාවත් ඇතිවීමක් නැහැ. සමහර වෙලාවට ලාබාල අවදියේ ඉඳලා ප්‍රේමවන්ත කාලයක් ජීවිතයක් ගත කරලා ඔවුනොවුන්ම හඳුනාගෙන ඔවුනොවුන්ටම හොඳයි ඔවුනොවුන්ම කැමති වෙලා එකට එකතු වෙලා ජීවත් වෙච්ච අය මේ සෑහීමක් නැති වෙච්ච නිසා සමහරවිට බොහෝ තාඩන පීඩන හිරිහැර මව්පියන්ගේ අකමැත්ත අමනාපකම් මත තමයි ඔව් මේ එකට එකතු වෙලා තියෙන විවාහයට. දැන් ඒ පුජ්‍යලයා ඇය අතහැරලා ඔහු පරදාර සේවනයට යනවා. සමහරවිට ඇයත් ඔහු අතහැරලා අන්නේ ස්වාමියන් හොයාගෙන යනවා. දැන් එතකොට සෑහීමක් නැතිකමනේ. තව තැනැත්තියක් හොයාගෙන යනවා, තව තැනැත්තියක් හොයාගෙන යනවා, තවත් තැනැත්තියක් හොයාගෙන යනවා. ඒ වාගේ නිමක් නැහැ මිනිස්සුන්ගේ මේ ආසාවෙත්. නිමක් නැහැ ස්ත්‍රීන්ගෙත් මේ ආසාවෙත් කියන කාරණාව මෙතන දක්වලා කියනවා. මිනිස්සුන්ගේ හිත හැම වෙලාවෙම ව්‍යාකූලයි. කවදාවත් කිසිම දෙයකින් සෑහීමකට පත්වීමක් නැතුව එහෙම අත්ින් අත්තට පැන පැන ගිහිල්ලා අන්තිමට මෙලවත් පිරිහිලා සංසාරේ බොහෝ දුරට අති දීර්ඝ කාලයක් නිරාදුක් විඳින තත්වයට පත් කරගන්න කටයුතු කරනවා. ඊළඟට සඳහන් කළා බීතස්ස බීතාය රතිච තෝකිකා. වැරදි කාම සේවනයේ යෙදෙන අය කාම රසය හරියට විඳගන්නෙත් නැහැ කියලා. ඒකට හේතුව සඳහන් කරනවා බීතස්ස බීතාය. ඇයි හැම වෙලාවෙම බයෙන් ඉන්නේ? කාන්තාවක් නම් ස්වාමියා දැනගනීද? ඥාතීන් දැනගනීද? දරුවෝ දැනගනීද? අසල්වැසියෝ දකීද? ගමේ අය දැනගනීද? ස්වාමියාට ආරංචි වෙයිද? මේ වාගේ බය කීයකින් පෙළෙනවද? එතකොට පුරුෂයත් ඒ විදිහටම තමයි. එතකොට ඒ බියෙන් සැකෙන් හොරෙන් ඒ කාර්යය යෙදෙන්න ඕන නිසා හරියට ඒ කාරණාව සම්පූර්ණ කරගන්නත් බෑ කියලා සඳහන් කරනවා. එතකොට කාරණාව හරියට සම්පූර්ණ කරන්නත් බැරි නම් නියමාකාරයෙන් බලාපොරොත්තු වෙන තෘප්තියක් ලැබෙන්නේ නැත්තම් සංසාරේ අති දීර්ඝ කාලයක් නරකාදී දුක් වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. නැවත මනුලව උප්පත්තිය ලැබුවත් ඊතා නින්දිත පුජ්‍යලයන් බවට පත් වෙනවා. රෝගාබාධ බහුල පුජ්‍යලියෙක් බවට පත් වෙනවා. මේ හොයන සුළු සැපය මොකටද කියන කාරණාව ප්‍රඥාවන්තයා හැම වෙලාවෙම තේරුම් ගන්නවා කියලා සඳහන් කළා. ඊළඟට දේශනා කළා භාග්‍යතුන් වහන්සේ තව තැනක අනාගතයේ මහා විශාල සැපයක් බලාපොරොත්තු වෙන කෙනෙක් මේ ජීවිතේ පුංචි සැප අත්හරින්න ඕන කියලා. ලොකු සැපයක් ලබන්න නම් පොඩි සැප අත්හරින්න කියලා දේශනා කළා. ඒ පුංචි පරිත්‍යාග වලින් තමයි මහා ලොකු සැපයක් කරා ගමන් කරන්න පුළුවන් වෙන්නේ. එඳ සුළු ලාභ සුළු සැප අත්හැරලා දැම්මහම ලොකු ලාභයක් ලොකු සැපයක් හොයාගන්න පුළුවන්. මෙලව මෙවන් අකුසල කර්මයන්ගෙන් මිදුන පුජ්‍යලයාට සුගතියේ ගිහිල්ලා බොහෝසේ සුගතිගාමී සැපේ භුක්ති විඳින්න පුළුවන්. නමුත් මෙලව තමන්ගේ සිතවිලි වලට වසඟ වෙච්ච පුජ්‍යලයාට අති දීර්ඝ කාලයක් නිරයවල් වල ඉපදිලා අති භයානක දුක්ඛයන් විඳින්න සිද්ධ වෙනවා. කියන කාරණාවල් රාශියක් මේ ගාථා රත්නයත් එක්ක සාකච්ඡා කරලා භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ සියලු කරුණු දක්වලා දේශනා කරන්නේ පරදාර සේවනය කියන කර්මය සංසාරගත ජීවිතය තුළ රැස් කරගන්න අති භයානකම අකුසල කර්මයක් හැටියට. මෙලවත් පිළිකුල් සහගතයි, පරලොවත් අතිශයින්ම දුක්ඛදායකයි. නැවත මෙලව උප්පත්තිය ලැබුවට පස්සෙත් අනුන්ගෙන් නිന്ദා අපහාස වලට භාජනය වෙන, දකින්න පවා නුසුදුසු අප්‍රසන්න පුජ්‍යලයන් හැටියට හඳුන්වන පිරිසක් බවට පත් වෙලා කාලාන්තරයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. මෙවන් දුක් රාශියක් උරුමනම් එවන් අකුසලයකට කෙසේ හිත නැමෙනවද, කෙසේ යෙදෙනවද, කෙසේ සොයනවද කියන කාරණාව විශේෂයෙන් මෙතන සඳහන් කරලා
මේ අකුසලයේ දන්නා පුරුෂයා කවදාවත් එවන් වැරදි ක්‍රියාවකට නොයැලඹෙනවා කියලා අන්තිමට දේශනා කරනවා. ඉතින් මේ දේශනාව අවසානයේ කේමට ධර්ම කාරණාව කොච්චර වැටහුණාද? කේම නතර වෙන්නේ සෝවාන් වෙලා. අනාථපිණ්ඩික සිටුතුමාගේ බෑන එදා සෝවාන් වෙලා තමයි නතර වෙන්නේ. එදාගෙන් පස්සේ කවදාවත් මෙවන් අකුසල කර්ම ඔහුගේ ජීවිතේ කවරදාකවත් සම්පූර්ණ වුණේ නැහැ. කරගන්න පෙළඹුණේ නැහැ. සෝවාන් වහන්සේ ඊටාම උසස් විදිහට සිල් ගුණ ආරක්ෂා කරන ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක්. මේ සංසාර ගමන කෙරවල කරන්න යන මාවතේ ලබන්න තියෙන දුර්ලභම ඵලය තමයි සෝවාන් ඵලය. සෝවාන් වෙන්න තමයි අමාරු කියලා දේශනා කරන්නේ. කෙනෙක් සෝවාන් වුණාට පස්සේ සකදාගාමි, අනාගාමි, අරිහත් මේ උතුම් ඵලයන් අමාරු නෑ කියලා දේශනාවේ සඳහන් කරනවා. අමාරුම එක සෝවාන් වෙන එක. අංගේ කාරණාව පැහැදිලි කරන්න තවත් විස්තර කළා. සරියුත් මහරහතන් වහන්සේ යම් දායකයෙක් මුණ ගැහුණාම උත්සාහ දරන්නෙම ඒ දායකයා සෝවාන් කෙනෙක් බවට පත් කරන්න. දායකයා සෝවාන් කෙනෙක් බවට පත් කළාට පස්සේ සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ඊතුරු තුන් ඵලයේ සඳහාම ඒ දායකයා මහමුගලන් මහරහතන් වහන්සේට බාර කරනවා කියලා කියන්නේ. ඊතුරු තුන් ඵලයේම ලේසි අමාරු වැඩේ සාරිපුත්තයන් වහන්සේ කරනවා. ඊතුරු කාර්යයන් තුනටම මුගලන් මහරහතන් වහන්සේට බාර දෙනවා. එතන පැහැදිලි කරනවා සංසාරයෙන් එතර යන්න කරගත යුතු කාර්යයේ අමාරුම දේ තමයි සෝවාන් වෙන එක. ඉතින් කේම භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අවසානයේ දහසක් නයින් ප්‍රතිමන්විත ඒ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගය ලබා ගත්තා. එහෙමනම් අපේ ජීවිතවලට අපි මේ කාරණාව එකතු කරගත්තොත් මේ සාකච්ඡා කරන මේ සඳහන් කරපු කාරණාව වර්තමාන සමාජයේ අතිශයින්ම බහුලව අපිට අහන්න දකින්න ඕන තරම් ලැබෙනවා. නමුත් එහි සැපයක් නම් ඇත්තේම නැති බවත් නැත්තේම නෙවෙයි. නමුත් අතිශය භයානක දුක්ඛන්දරාවකට උරුමකම් කියන ඊතා පුංචි සැපයක් තමයි එතනදී අපිට හම්බ වෙන්නේ. නමුත් මේ සුළු සැපයක් අවුරුදු කෝටි ගානක දුකකට නම් හේතු වෙන්නේ. එවන් සැපයක් මොකටද කියන කාරණාව තමයි ප්‍රශ්න කරලා තියෙන්නේ. නමුත් ඒ සුළු සැපය අත්හැරියහම අවුරුදු කෝටි ගණන් භුක්ති විඳින්න දිව්‍යමය වූ සැපයක් ලැබෙනවා නම් ඉදිරියේදී ලැබෙන්න තියෙන මහා සැපයක් වෙනුවෙන් ඇයි මේ ස්වල්ප වූ ලාභය අත්හරින්න බැරි කියන ප්‍රශ්නේ ආපහු අහනවා. ඥානවන්තයාට ඒ අවස්ථාව වහා සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් හිතට වසඟ වෙච්ච දුර්වල පුජ්‍යලියෝ මහත් ලාභයක් විනාශ කරගන්නවා සුළු ලාභයක් වෙනුවෙන්. ඒ නිසා අපි දුර්වලයන් නොවි තුනුරුවන්ට කීකරු වෙච්ච භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට නැමිච්ච සසර දුකට සසර බයට හැබැවින්ම බීතියටපත් වෙච්ච සුගතියෙන් සුගතියට ගිහිල්ලා භයානක සංසාරේ කෙරවල කරගන්න කැමති හැබැයි සත්පුරුෂයන් බවට හැබැයි ඥානවන්තයන් බවට පත් වෙලා කටයුතු කරන්නත් අපි සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.